සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. සුදු බුදුරැස් විහිදෙන උතුම් දළදා සමිඳු වැඩ සිටින මේ ලක් දෙරණේ කොළඹ 7 ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සිට ගුණට මුසු වන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය දායකත්ව ධර්මදේශනාවයි අප මෙලෙසින් ආරම්භ කරන්නේ. ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද කොරතොට වෙස්සබූ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප ගෞරවයෙන් යුතුව ධර්මදේශනාව උදෙසා පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාවට තමන්ගේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ ගොඩවෙල දංஓපිට කියන ලිපිනෙහි පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ආර් සෝමසිරි මහතා, එවැගේම විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී මානෙල් ජයකොඩි මහත්මිය ඇතුළු දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් විසින් අද මේ ධර්ම දේශනාවට තමන්ගේ සදැහැති දායකත්වය ලබා දෙනවා. ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට පෙර ආතුව අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණ යමු. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතාති සදහවත් ගුණ සම්පන්න වාසනාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ දස බලධාරී ලෞතර ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උත්තරීතර සද්ධර්මය ශ්‍රවණය කරන අවස්ථාව අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ආර් සෝමසිරි මහත්මාණන් සහ මානෙල් ජයකඩි මහත්මනිය ඇතුළු දූ දරු ඥාති හිත මිත්‍ර පින්වත් පිරිසයි මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. අද දවසේ මේ පින්වත් පිරිස ඊටාම වටිනා පින්කමක් සිද්ධ කරනවා කියලා සන්තෝෂ වෙන්න ඕනේ. ධර්මය කියලා කියන්නේ මේ ලෝකයට තිබෙන ඊටාම වටිනාම දේ. දැන් වටිනා දේවල් කියලා කිව්වහම භෞතික වශයෙන් හඳුනාගත්ත බොහෝ දේවල් අපි තේරුම් අරගෙන තිබෙනවා. පින්නතුනි ඒ අතර මේ ලෝකයේ තිබෙන ආධ්‍යාත්මික දියුණුව ඇති කරන මිනිස්යාගේ පමණක් නෙමෙයි දෙවියන් සහිත මුළු ලෝකයාගේම සැනසෙල්ලට හේතු වෙන උත්තරීතර රත්නයක් ධර්ම රත්නය කියලා කියන්නේ. එහෙමනම් ධර්ම ශ්‍රවණයත් ධර්ම දේශනා කිරීමත් ධර්ම දානයත් කියන මේ පින්කම්
බොහොම ආනිසංසදායක ඊටාම ශ්‍රේෂ්ඨ පින්කම් හැටියට අපි තේරුම් ගන්න ඕනේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ජීවිතයකට ලැබෙනකොට ඒ ජීවිතය ආලෝකමත් ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. දැන් ඔය ජීවිත පිළිබඳව විස්තර කරනකොට පින්නතුනි, අඳුරෙන් අඳුරට යන ජීවිත තිබෙනවා. ඒ වගේම අඳුරෙන් ආලෝකය කරා ගමන් කරන ජීවිත තිබෙනවා. ඒ වගේම ආලෝකයෙන් අඳුරට යන ජීවිතත් තිබෙනවා. ආලෝකයෙන් ආලෝකයට යන ජීවිතත් තිබෙනවා. එතකොට මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සුયો මේ කියන කොටස් හතරට බෙදන්න පුළුවන්. අඳුරෙන් ආලෝකයට යන ජීවිත තිබෙනවා. අඳුරෙන් අඳුරට යන ජීවිත තිබෙනවා. ආලෝකයෙන් ආලෝකයට යන ජීවිත තිබෙනවා. ආලෝකයෙන් අඳුරට යන ජීවිත තිබෙනවා. එතකොට පින්නතුනි, මේ විදිහට වර්ග හතරකට මේ ජීවිත බෙදෙන්නේ මක් නිසාද? තම තමන්ගේ ජීවිතවල තිබෙන ජීවිත අවබෝධය තුලින් මේ ගමන් කරන මාර්ග හතරක්. එතකොට මේ ලෝකයේ සියලු දෙනාටම පොදුවේ සලකලා බලන්න පුළුවන් කාරණා හතරක්. එයින් වඩාත්ම වැදගත් වෙන්නේ මොකද්ද? ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන ජීවිතය. දැන් ආලෝකයෙන් ආලෝකයට ගමන් කරනවා කියලා කියන්නේ මේ මිනිස්සුયો තමන්ගේ ජීවිතයේ ಗುಣධර්ම මත පිහිටා ඉන්න අය ඒ ಗುಣධර්ම තුලින්ම තව තවත් ජීවිත යහපත් කර ගන්නවා නම් එතන තිබෙන්නේ අර ආලෝකය තව තවත් ආලෝකමත් කර ගැනීමයි. ජීවිතේ ආලෝකමත් කරගත්ත ජීවිතේ තව තවත් ආලෝකමත් කර ගන්නවා. දැන් ආලෝකමත්ව ජීවත් වෙන කෙනෙක් තමන්ගේ ජීවිතේ හැම පැත්තෙන්ම අඳුරු කර ගන්නවා නම් එතකොට එයාගේ ජීවිතේ වටිනාකමක් නැහැ, දියුණුවක් නැහැ, වැදගත්කමක් නැහැ. එතකොට එහෙම අය ඕන තරම් අපේ සමාජයේ අපිට දකින්න පුළුවන්. ආලෝකමත් ජීවිත අඳුර කරා ගමන් කරනවා. ඒ වගේම පින්නතුනි, අඳුරේ ඉන්න අය ආලෝකයට ගමන් කරනවා. එතකොට මේ ඉන්නේ අඳුරේ කියලා තේරුම් අරගෙන කොහොම හරි ආලෝකයට යන්න ඕනේ කියලා හිතලා අඳුරෙන් මිදිලා ආලෝකේ කරා ගමන් කරනවා. එයා ජීවිතයේ එක්තරා පැත්තකින් ජයග්‍රහණය කරගත්ත කෙනෙක්. ඒ මොකද හැමදාම අන්ධකාරයේ ඉන්නේ නැතුව අන්ධකාරයේ බව තේරුම් අරගෙන ඒක අතහැරලා ආලෝකයට ගමන් කරනවා. එතකොට
මේ සමාජයේ මිනිස්සුયો පස්පව් දසකුසල් කරමින් අයහපත් ජීවිත ගත කරන අය ඒවා අතහැරලා ධර්මයේ තේරුම් අරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන ආලෝකයේ කරා හරි මාර්ගයේ කරා ගමන් කරනවා. එතකොට තව අය ඉන්නවා එහෙම අවබෝධයක් නැහැ. අන්ධකාරයේම ඉඳගෙන අන්ධකාරයටම ගමන් කරනවා. එතකොට කවදාකවත් එහෙම අයට ජීවිතේ සාරවත් කරගන්න බෑ ආධ්‍යාත්මික පැත්තෙන්. දැන් පින්නතුනි ඔය විදිහේ කරුණු හතරක් එහෙම නැත්නම් කොටස් හතරකට සමාජය වෙන් කරන්න පුළුවන් නම් දැන් අපට ඊටාම වැදගත් වෙනවා ඔය ජීවිතේ අවබෝධ කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය. එතකොට ධර්මය තරම් වටිනා දෙයක් තවත් මේ ලෝකේ මිනිස්සෙයින්ට ඇත්තේ නැහැ. ධර්මය තේරුම් අරගෙන ධර්මය තුල ජීවත් වෙනවා නම් අන්න එතන තමයි ජීවිතේ යහපත සැනසෙල්ල තිබෙන්නේ. ඒ නිසා අද මේ පින්වත් පිරිස වටිනා ධර්ම දානමය පින්කමක් සිද්ධ කරමින් මේ ලෝකයට තථාගත බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන්න සූදානම් වෙන අවස්ථාව. පින්නතුනි අද මේ ධර්මානුශාසනාව සඳහා අපි මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඊටාම වැදගත් අර්ථවත් ගාථා ධර්මයක්. මේ ගාථාව සඳහන් වෙන්නේ ධම්මපදයේ පණ්ඩිත වර්ගයෙහි. එතකොට ධම්මපදය කියන බණ පොත හැමදෙනාම හඳුනනවා දැකලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි එහි තිබෙන ගාථා පින්නතුන්ලා කියවලා තේරුම් අරගෙනත් ඇති. ඒ ගාථා දේශනාවල තිබෙන වැදගත්කම කොච්චරද කියලා පින්නතුන් අවබෝධ කරගෙන ඇති. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ පඬිත වර්ගයේ සඳහන් වන මේ ගාථා දේශනාවට අනුව ලෞතර බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන ලද ඊටාම උතුම් කාරණාවක් පිළිබඳව සිහිපත් කරලා දෙන්න. දැන් පඬිත වර්ගය කියනකොටම පින්නතුන්ලාට වැටහෙනවා මෙහි සඳහන් වෙන්නේ බුද්ධිමතුන් විසින් නුවණ තියන අය විසින් ප්‍රඥාව තියන අය විසින් කටයුතු කළ යුතු ආකාරයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිබෙන දේශනා කරලා තිබෙන කරුණු කිහිපයක් කියලා. උදකංහි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා. පින්නතුනි දැන් අපට දකින්ට ලැබෙන කරුණු කිහිපයක්
මේ ගාථාවෙහි මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා උපමාවල් හැටියට. උදකංහි නයන්ති නෙත්තිකා කියනකොට පින්නතුන්ලා දැකලා තියෙනවා ඔය ජල මාර්ග අවශ්‍ය තැන්වලට ක්‍රමානුකූලව ඇලවේලි කපලා අරගෙන යන හැටි. දැන් අපේ රටේ මේ කෘෂි කර්මාන්තය තිබෙන රටක් හැටියට අපි ජලයෙන් බොහොම ප්‍රයෝජන ගන්න අය. එතකොට අවශ්‍ය තැනට ජලය ගෙනියන්න ඕන වුණාම පුරාණ කාලේ ඉඳලා අපි ජල මාර්ග හරි ගස්සලා ඇලවේලි හරි ගස්සලා ඈත ඉඳලා උනත් ජලය අවශ්‍ය තැනට අරගෙන යන්නට කටයුතු කරලා තිබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජලය අවශ්‍ය අය ඒ අවශ්‍ය තැනට සුදුසු පරිදි ජලය ගෙනියනවා වගේ. ඒ වගේම උසුකාරා නමයන්ති තේජනං. තේජනං කියලා කියන්නේ පින්නතුනි ඊතල. ඊතලය කියනකොට දැන් ඔය පුරාණ කාලයේ භාවිතා කළ උපකරණයක් තමයි දුන්නයි ඊතලයයි ආයුධයක් හැටියට. එතකොට ඊතල හදන්නේ තද ලෝහයකින් යකඩින් ඊතල හදනවා. එතකොට ඔය ඊතල හදන අය සුදුසු විදිහට ඊතල නවලා තලලා සකස් කරලා හොඳ ඊතලයක් හදා ගන්නවා. පින්නතුන්ලා දැකලා ඇති ඔය ඉස්සර තිබුණා මේ යකඩින් වානේ වලින් ආයුධ ආදී හදන තැන්. ඒවට අපි ඉස්සර කිව්වේ කම්මල කියලා. කම්හල. එතකොට යකඩ ගින්නට දාලා රත් කරලා තලලා සුදුසු විදිහට හදා ගන්නවා. දැන් එහෙම තමයි ඔය ඊතලයක් හදන්නේ. යකඩය තලලා රත් කරලා තලලා ඇදෑරලා සුදුසු විදිහට නවලා තලලා ඊතලය හදා ගන්නවා. දැන් ඊතල හදන අය සුදුසු විදිහට ඊතල හදනවා වගේ. ඒ වගේම පින්නතුනි දාරුං නමයන්ති තච්චකා. දැන් තව දෙයක් තමයි ඔය ලී වලින් යම් යම් දේවල් හදන අය. ලී වලින් යම් යම් දේවල් හදන අය ඒ ලී යතු ගාලා ඒ වගේම සුදුසු විදිහට ඒවා සකස් කරගෙන සුදුසු විදිහට නවලා ලී වලින් යම් යම් දේවල් හදා ගන්නවා. එතකොට බලන්න මෙතන තිබෙනවා ජලය අවශ්‍ය අය සුදුසු පරිදි ජලය යම් යම් තැන්වලට ගෙනියන්න වැඩ කටයුතු හදා ගන්නවා. ඊතල හදන අය ඊතලය නවලා සකස් කරලා ඊතල හදා ගන්නවා. ලී වලින් වැඩ කරන අය ලී සුදුසු පරිදි නවලා ලී වලින් බොහෝ දේවල් සකස් කර ගන්නවා.
දැන් මෙන්න මේ කාරණා තුන පිළිබඳව හිතලා ඊළඟට කල්පනා කරනවා තමන්ගේ හිත පිළිබඳව. ඊළඟට බලන්නේ තමන්ගේ හිත කොහොමද? අත්තානං දමයන්ති පණ්ඩිතා. අර මුලින් කියපු කාරණා දෙස නුවණින් හිතලා ඊළඟට කල්පනා කරනවා බුද්ධිමත් අය, ප්‍රඥාව තියන අය තමන්ගේ හිත හදා ගන්නවා. එතකොට පින්නතුනි මෙතන තිබෙන වචනයක් තමයි මේ පණ්ඩිතා කියන වචනය. පණ්ඩිතා කියන්නේ ප්‍රඥාවන්ත අය. එතකොට හිත හදාගන්න පුළුවන් කාටද? ප්‍රඥාවන්ත අයටයි. එතකොට හිත හදා ගැනීම සඳහා එහෙමනම් අපි තුල තිබෙන්න ඕන කරන දෙයක් තමයි ප්‍රඥාව. ප්‍රඥාව නැත්තම් හිත හදාගන්න බෑ. දැන් පින්නතුනි මෙතන අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ හිත කියලා කියන්නේ. කොහොමද අපි හිත හදාගන්නේ කියලා. ඒක අපි තේරුම් ගන්නට ඕනේ දෙයක්. ඒ මොකද දැන් අපි හැමදෙනාටම හිතක් තියෙනවා. හිතක් නැත්තම් එහෙම මේ ශරීර ඔක්කොම එහෙමනම් අජීවී ශරීර වෙන්න ඕනේ. අජීවී ශරීර වලට මොනවද කියන්නේ? අජීවී ශරීර වලට කියනවා මල කඳ කියලා නේද? මල කඳ. මැරිච්ච අයට සිතක් නැහැනේ. මැරුණාම අපේ ශරීරයේ සිතක් නැහැ. එතකොට අපි මැරුණාම අපේ ශරීරයට කියන්නේ මැරිච්ච මිනිහා, මලමිනිය කියලා නේද? මලමිනිය. එතකොට දැන් අපි මලමිනිය නෙමෙයිනේ. ඒ මොකද අපිට සිතක් තියෙනවා. අපි ජීවත්ව ඉන්න අය. ජීවත්ව ඉන්නවා නම් ඒ ජීවත්ව ඉන්න අපට අපේ සිත වැඩ කරනවා, සිතුවිලි පහළ වෙනවා. ඒ සිතුවිලි පහළ වීම නිසා අපිට දැනෙනවා අපිට සිතක් තියෙනවා කියලා. හොඳයි දැන් මේ සිත පින්නතුනි කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සිත කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. යහපත් සිත, අයහපත් සිත කියලා. යහපත් සිත කියලා බෙදන්නත් පුළුවන්, අයහපත් සිත කියලා බෙදන්නත් පුළුවන්. දැන් බලන්න අපට තේරෙන්න ඕනේ අපේ සිතේ මේ පැතිකඩ දෙකම තියෙනවා කියලා. ඕනම කෙනෙකුට තේරෙන්න ඕනේ මේ පැතිකඩ දෙකම අපේ සිතේ තියෙනවා කියලා. දැන් යහපත් සිත කියලා කියන්නේ මොකද්ද? පිරිසිදු උසස් මනසක්. පිරිසිදු මනසක් තියෙනවා. දැන් පින්නතුනි ඔතන සිත කියලා කිව්වහම අපේ ඔය සිත සහ සිතුවිලි කියලා අංශ දෙකක් තියෙනවා. අපි ඒවට කියනවා මොනවද? චිත්ත චෛතසික කියලා. චිත්ත චෛතසික කියලා. ඒවා ප්‍රභේද වශයෙන් කොටස් කරලා ප්‍රමාණයම් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒ පිළිබඳව විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අපි තේරුම් ගන්න ඕනේ අපිට යහපත් සිතක් තියෙනවා, අයහපත් සිතක් තියෙනවා. යහපත් සිතක් තියෙනකොට අපි කියනවා අපේ සිත පිරිසිදුයි කියලා. අපේ සිත පිරිසිදුයි.
අයහපත් සිතක් තියෙනකොට කියනවා අපේ සිත අපිරිසිදුයි කියලා. දැන් පින්නතුනි සිත අපිරිසිදු නම් අපි කරන කියන හැම දෙයක්ම අපිරිසිදුයි. සිත අපිරිසිදු නම් අපි කරන කියන හැම දෙයක්ම අපිරිසිදුයි. එතකොට අපි අපිරිසිදු වීම සඳහා බලපාන්නේ මොකද්ද? අපේ සිත. අපිව අපිරිසිදු කිරීම සඳහා බලපාන්නේ අපේ සිතයි. ඒ මොකද සිත අපිරිසිදු වුණාම කතා කරන දේවල් ඒ වගේම කරන දේවල් සේරම අපිරිසිදුයි. සිත පිරිසිදු නම් පිරිසිදු සිතින් කරන දේවල් කියන දේවල් පිරිසිදුයි. එහෙමනම් අපේ ජීවිතයේ අපි තේරුම් ගත යුතු එක පැත්තක් තමයි අපේ මනස තමයි අපේ සිතුවිලි තමයි අපේ සිත තමයි අපිව පිරිසිදු කරන්නේ අපිරිසිදු කරන්නේ. දැන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් මේ විදිහට යම් කෙනෙක් තේරුම් ගන්න නම් මොකද්ද තියෙන්න ඕනේ? එයා ළඟ නුවණ තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. එයා ප්‍රඥාව තියෙන කෙනෙක් තමයි මේ විදිහට මේ කරුණු පිළිබඳව හිතන්නේ, සලකලා බලන්නේ. පින්නතුනි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට නුවණ තියෙන කෙනෙක් තමන්ගේ සිත දමනය කරගන්නවා, සකස් කරනවා. සිත සකස් කරගන්නවා. පින්නතුල්ලාට වැටහෙන්න ඕනේ සිත කියලා කියන්නේ බොහොම කලබලකාරී දෙයක් කියලා. මේ අපේ සිත කියලා කියන්නේ බොහොම කලබලකාරී දෙයක්. දැන් මේ සිත කියන වචනය විස්තර කරනවා ආරම්මන විජානන ලක්ඛණං චිත්තං කියලා. ආරම්මන විජානන ලක්ඛණං චිත්තං. ඒ මොකද අරමුණු දැනගැනීමේ හැකියාවට කියනවා සිත කියලා. අරමුණු දැනගැනීමට තේරුම් ගැනීමේ හැකියාවට කියනවා සිත කියලා. එහෙමනම් දැන් අපි ජීවත් වෙන්නේ සියලු දෙනාම අරමුණු සමග. අපි හැමෝම අරමුණු සමගයි ජීවත් වෙන්නේ. එතකොට අරමුණු නිසාම සිත කිලිටි වෙනවා. අරමුණු නිසාම සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදු කරන්නේත් අරමුණු, සිත අපිරිසිදු කරන්නේත් අරමුණු. දැන් සිත අපිරිසිදු වීමට මොනවද බලපාන අරමුණු? අපිරිසිදු අරමුණු. අපිරිසිදු අරමුණු කියලා කියන්නේ යම් කිසි ආරම්මණයක් තුලින් අපේ සිත කිලිටි වෙනවා නම් ඒ කිලිටි වීමට බලපාන අරමුණට කියනවා අපිරිසිදු අරමුණු, කිලිටි අරමුණු කියලා. ඒ වගේම යම් අරමුණක් දැස බලලා යම් අරමුණක් අරගෙන අපි සිත පිරිසිදු කරගන්නවා නම් ඒ අරමුණු වලට කියනවා පිරිසිදු අරමුණු කියලා. දැන් ඔය අරමුණු වල පින්නතුනි කොටස් දෙකක් තියෙනවා. ඉෂ්ඨ අරමුණු, අනිෂ්ඨ අරමුණු කියලා. ඉෂ්ඨ අරමුණු, අනිෂ්ඨ අරමුණු කියලා. දැන් එතකොට දැන් අපට අපේ සිත විවිධාකාර වූ අරමුණු කරා ගමන් කරමින් සිත කලබල වෙමින් සිත අපිරිසිදු වෙනවා නම් යම් කෙනෙක් බුද්ධිමත්ව නුවණින් කල්පනා කරනවා අපේ සිත සකස් කර ගැනීම සඳහා මේ අරමුණු පිළිබඳව නුවණ ඇති කරගන්න ඕනේ කියලා. අරමුණු පිළිබඳව නුවණ භාවිතා කරන්න ඕනේ කියලා
කල්පනා කරනවා. පින්නතුනි මේ සිත පිළිබඳව සිත සකස් කරගන්න ආකාරය පිළිබඳව සිත උපමා කරලා තියෙනවා බොහොම නපුරු කරකස කුළුමීමෙකුට. කුළුමීමා කියනකොටම පින්නතුන්ලට වැටහෙනවා බොහොම දරුණු සතෙක්. බොහොම දරුණු බොහොම කරකස සතෙක්. එතකොට ඒ වගේම බොහොම ශක්තිවන්තයි. බොහොම ශක්තිවන්තයි, බොහොම නපුරුයි, බොහොම දරදඬුයි. හොඳයි එච්චර නපුරු සතෙක් වුණත් කීකරු කරන්න පුළුවන්. එච්චර නපුරු දරදඬු සතෙක් වුණත් කීකරු කරන්න පුළුවන්. කොහොමද? දැන් කුළුමීමෙක් দমনය කරන කෙනෙක්, සංසුම් කරන කෙනෙක් මේ කුළුමීමව අල්ලලා කණුවක ගැට ගහලා තියෙනවා. එතකොට කුළුමීමෙක් බොහොම නපුරු කුළුමීමෙක් අල්ලලා කණුවක බැඳලා තියෙනවා. කණුවක බැඳලා තියලා එයාට දෙන ආහාර සීමා කරනවා. ආහාර සීමා කරනවා සහ ඇවිදින්න තියෙන ඉඩකඩ සීමා කරනවා. දැන් කණුව වටේට විතරයි යන්න පුළුවන්. වෙනදා වගේ එහෙම දුවපැන ඇවිදින්න බෑ. දැන් ආහාර සීමා වීම නිසා එහෙම දුවපැන ඇවිදින්න බැරි නිසා මෙයාගේ ශරීර ශක්තිය ටිකෙන් ටික දුර්වල වෙනවා. ශරීර ශක්තිය දුර්වල වෙලා ඊළඟට එක තැනකට වෙලා ඉන්නවා. දැන් පින්නතුනි ඕනම කෙනෙක් කරදරයකට වැටුනහම පීඩාවකටපත් වුනහම එයාට සලකන කෙනෙකුට එයා කැමති වෙනවා. එයාට සලකනවා නම් එයා ගැන හිතනවා නම් අන්න එයාට ටිකෙන් ටික එයා කැමති වෙනවා. අන්න ඒ වගේ මේ කුළුමීමට කණ්ඩ බොණ්ඩ දෙනකොට එයාට කරුණාව දක්වනකොට ටිකෙන් ටික හීල වෙනවා. ඒ හීල වෙලා කොච්චරද කියනවා නම් සමහර වෙලාවට අර කණුවෙන් ලෙහෙලා දැම්මත් අර ඉස්සර වගේ දුවන්නේ නැහැ. දුවපැන ඇවිදින්නේ නැහැ. කරකශ නැහැ. ඒ වගේම නපුරු නැහැ. සමහර වෙලාවට අර තමන්ට සලකන ස්වාමියා පස්සෙන් උනත් මේ කුළුමීම එයා පස්සෙන් උනත් ගමන් කරනවා. බලන්න අර කැලෙන් අල්ලගෙන ආපු නපුරු කුළුමීම. දැන් කියන දේ කරන කීකරු සතෙක්. කීකරු සතෙක් බවට පත් කරගත්තා. දැන් මේ උපමාවෙන් කියන්නේ එතකොට ඊටත් වඩා කලබලකාරී අපේ සිත. කුළුමීමටත් වඩා කලබලකාරී අපේ සිත. එතකොට අපිත් එහෙමනම් මේ සිත සකස් කර ගැනීම සඳහා සිතට දෙන ආහාර ටිකෙන් ටික සීමා කරනවා. කොහොමද සිතට දෙන ආහාර ටිකෙන් ටික සීමා කරන්නේ? සිතට මොනවද දෙන ආහාර, මොනවද ගන්න ආහාර? සිත ගන්නේ අරමුණු නැමැති ආහාරයි. සිතට අරමුණු නැමැති ආහාර දෙනවා. දැන් පින්නතුනි එතකොට නුවණ තියෙන කෙනෙක් කල්පනා කරනවා මේ සිත කලබලයටපත් වෙන ආහාර වලින් බේර ගන්න ඕනේ කියලා. සිත සංසුන් වෙන දේවල් අරමුණු විතරක් මේ සිතට සීමා කරගන්න කල්පනා කරනවා. දැන් බලන්න මොනවද මේ සිත කලබලයටපත් වෙන අරමුණු? පින්නතුනි අපේ සිත අපිරිසිදු වෙන්නේ, සිත කලබලයටපත් වෙන්නේ, සිත නරක වෙන්නේ නරකයි කියන අරමුණු වලට අපේ සිත සම්බන්ධ කිරීම නිසා.
එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් හොඳ දේ පිළිබඳව උනන්දු වෙන්න නරක දෙයින් ඈත් වෙලා හොඳ දේ පිළිබඳව උනන්දු වෙන්න පුළුවන් නම් හිතන දේ කල්පනා කරන දේ හොඳ නම් අන්න හිත පිරිසිදු වෙනවා හොඳ වෙනවා. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? ඔය කය ලෙඩ වෙනවා වගේම සිතටත් ඔය සිතුවිලි නැමැති විස බීජ නිසා සිතත් ලෙඩ වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි කල්පනා කරන්නේ මේ ශරීරය පමණයි ලෙඩ වෙන්නේ කියලා. ශරීරයේ පමණයි ලෙඩ වෙන්නේ කියලා හිතනවා. දැන් ශරීරය ලෙඩ වුණාම අපිට දැනෙනවා ඒ වගේම ඒකට ප්‍රතිකර්ම කරගන්න පුළුවන් සහ ඒ විස බීජ මොනවද කියලා හොයලා බලන්න උනත් පුළුවන්. නමුත් සිත ලෙඩ වෙනකොට එහෙම අමාරුයි. කුමකින්ද සිත ලෙඩ වුනේ කියලා කියන්න බෑ. සිත ලෙඩ වෙනවා කියලා කියන්නේ මොකද්ද? සිතේ තිබෙන පැහැපත් බව, පිරිසිදු බව නැති වෙලා සිත විස බීජ සහිත සිතක් බවට පත් වෙනවා. විස බීජ සහිත සිතක් බවට පත් වුනහම මොකද වෙන්නේ? දැන් කය නරක් වුණා වගේම තමයි. සිතත් නරක් වෙලා තමන්ව නරක් වුණු කෙනෙක් බවට පරිවර්තනය කරනවා. දැන් කවුරුවත් කැමති නෑ මේ කියන නරක් වුණු කෙනෙක් බවට පරිවර්තනය වෙන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම හිතන්න පුළුවන් කෙනෙක්, බුද්ධිමත් කෙනෙක්, නුවණ භාවිතා කරන්න පුළුවන් කෙනෙක් දැන් මේ පිළිබඳව කල්පනා කරලා ගැඹුරින් හිතලා එයා Tamanගේ බුද්ධියෙන් ප්‍රයෝජන ගන්නවා, නුවණින් ප්‍රයෝජන ගන්නවා. කොහොමද? අත්තානං දමයන්ති පණ්ඩිතා. දැන් පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ සිත සකස් කරන ආකාරය පිළිබඳව අපට මාර්ග තුනක් පැහැදිලි කරලා තිබෙනවා. අපිට සිත සකස් කරගන්න මාර්ග තුනක් පැහැදිලි කරලා තිබෙනවා. ඒ තමයි යම්කිසි කෙනෙකුට Tamanගේ සීලාදී ප්‍රතිපත්ති ධර්ම මත පිහිටා පස්පව් දස කුසල් වලින් ඈත් වෙලා ප්‍රතිපත්තිය තුල, සීලාදී ප්‍රතිපත්තිය තුල Tamanගේ සිත සකස් කරගන්නට උත්සාහවත් වෙනවා. අනිත් පැත්ත තමයි පින්නතුනි දැන් සමත වශයෙන් සමත භාවනාවක යෙදිලා චිත්ත සමාධිය ඇති කරගෙන සිත සකස් කරගන්න උත්සාහවත් වෙනවා. ඒකට අපි කියනවා චිත්ත සමාධිය කියලා. ඊළඟට විදර්ශනා වශයෙන් යථාර්ථය අවබෝධ කරගෙන විදර්ශනා නුවණ ඇති කරගෙන ඒ තුලින් ධර්මාවබෝධයට පත්ව ඔය මාර්ගඵලාවබෝධය ඇති කරගෙන සම්පූර්ණයෙන්ම මේ සිත සකස් කරගන්නවා. ඔය අවස්ථාවන්ට අනුව චිත්ත සිතේ දමනය පින්නතුනි කොටස් කිහිපයකට බෙදෙනවා. පින්නතුල්ලා අහලා ඇති මේ සිතේ සකස් වීම ක්‍රම කීපයකට සිද්ධ වෙන හැටි. ඒ තමයි තදංග, විස්කම්බන, සමුච්ඡේද, පටිපස්සද්ධි කියලා. දැන් බලන්න දැන් අපි බණ අහන වෙලාවට අපේ සිත පිරිසිදු සිතක්. එතකොට බණ අහනවා කියන්නේ හොඳ අරමුණක අපි ඉන්නවා. හොඳ අරමුණක ඉන්නකොට හොඳ දෙයක් අහනකොට හොඳ දෙයක් හිතනකොට
හොඳ අරමුණක ඉන්නකොට අපේ සිත පිරිසිදුයි. අපේ සිත සකස් වෙලා තිබෙනවා යම්කිසි ප්‍රමාණයකට. අකුසල සිතුවිලි කාතුලවත් භාවිතා වෙන්නේ නැහැ. ඒ අකුසල සිතුවිලි භාවිතා නොවන නිසා අකුසල සිතුවිලි යටපත් වෙලා තිබෙන නිසා අන්න තමන්ගේ ජීවිතය එහෙම නැත්නම් තමන්ගේ සිත දමනය වෙච්ච සකස් වෙච්ච සිතක්. එතකොට ඒ අවස්ථාවට අපි කියනවා තදංග අවස්ථාව කියලා. ඊළඟට හොඳයි යම් කිසි කෙනෙක් භාවනාවක යෙදিলা තමන්ගේ සිතේ උසස් සිතුවිලි ඇති කර ගන්නවා. අපි ඒවට කියනවා ධ්‍යාන සිත් කියලා. දැන් ඔය භාවනා වඩන අය සමත භාවනා වඩන අය ධ්‍යාන වශයෙන් සිත සකස් කර ගන්නවා නම් ඒ ධ්‍යාන වශයෙන් සකස් කර ගන්න සිතේ කෙලෙස් සිතුවිලි අපිරිසිදු සිතුවිලි බොහෝ තදින් යටපත් කර ගන්නවා. ඒ තදින් කෙලෙස් සිතුවිලි යටපත් කරගත්ත කෙනා අන්න බොහොම ගැඹුරින් මේ සිත දමනය කරගත්ත කෙනෙක්. ඒ වගේම විදර්ශනා වඩලා මාර්ගඵල අවබෝධයටපත් වෙනවා නම් සම්පූර්ණයෙන්ම දමනය වෙච්ච කෙනෙක් බවට දමනය වෙච්ච සිතක් ඇති කෙනෙක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. අන්න ඒ සම්පූර්ණයෙන්ම කෙලෙස් ප්‍රහාණය කර ගැනීමට කියනවා සමුච්ඡේද පටිපස්සද්ධි කියලා. දැන් බලන්න එහෙමනම් පියවරවල් රාශියක් තියෙනවා අපේ සිත සකස් කරගෙන චිත්ත දමනය ඇති කර ගැනීම සඳහා. දැන් පින්නතුනි අපට අපේ සිත දමනය කර ගැනීමට අවශ්‍ය නම් අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ ඒ පිළිබඳව නුවණින් හිතලා ඊටාම කුඩා තැනින් පටන් ගන්න. ඊටාම කුඩා තැන කියලා කියන්නේ මොකද්ද? මේ සිත යම් කිසි කෙනෙකුට සාමාන්‍ය වශයෙන් සකස් කර ගැනීමට තිබෙන ඊටාම මූලික පියවර. ඒ මූලික පියවර බුදුරජාණන් වහන්සේ කොතනින්ද ආරම්භ කරන්නේ? සීලය නැමැති ගුණය ඇති කරගෙන. දැන් පින්නතුනි සීලය නැමැති ප්‍රතිපත්තියට යොමු වෙන කෙනෙක් අන්න තමන්ගේ සීල ප්‍රතිපත්තිය තුල තමන්ගේ ඉන්ද්‍රයන් සංවර කර ගන්නවා. ඒ විතරක් නෙමෙයි. ඔය පස්පව් දසකුසල් ආදීන් ඈත් වෙනවා. පස්පවින් වැළකෙච්ච කෙනෙක් අකුසලයෙන් වැළකීච්ච කෙනෙක් බොහෝ දුරට එතන තියෙන පින්නතුනි සිත ඔය අකුසලයන්ගෙන් ඈත් කර ගැනීම. ඒ මොකද? ඔය සිතේ කුසලයේ මතුවෙන්න නොදී සිතේ කුසලයේ මතුවෙන්න නොදී අකුසලයට පාපයට බර කරන්නේ මොනවැන්ද? අපිට පහළවන අකුසල සිතුවිලි නිසා. අකුසල සිතුවිලි වලින් මොකද්ද කරන්නේ? සම්පූර්ණයෙන්ම අපිව අපිරිසිදු කරලා අපේ සිතේ තිබෙන සංසුන් බව නැති කරලා දැමීමයි. ඒ නිසා අපි මේ සිත සකස් කර ගැනීම සීලය තුලින් ආරම්භ කරගන්නවා නම් එතනින් ආරම්භ කරන මේ වැඩපිළිවෙල අන්න කෙනෙකුට ක්‍රමානුකූලව ඊටාම හොඳට සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. සීලය තමයි සමාධියට උපකාරී වෙන්නේ. සමාධිය තමයි විදර්ශනාවට උපකාරී වෙන්නේ. විදර්ශනාව තමයි මාර්ගඵල නිර්වාණ අවබෝධයට උපකාරී වෙන්නේ. ඒ නිසා කෙනෙක් අර ඊටාම පුංචි නෙළුම් කැකුලක් බොහොම හිමිහිට සකස් වෙනවා වගේ.
දැන් නෙළුම් මලක් පිපෙන්නේ ඊටාම් පුංචි නෙළුම් කැකුලක් ටිකෙන් ටික සකස් වෙලා. දැන් බලන්න ජලයේ හැදෙන නෙළුම් පොහොට්ටුව නෙළුම් කැකුල එක දවසකින් දෙකකින් උඩට මතුවෙනව නෙමෙයි. එක දවසකින් දෙකකින් මතුවෙන්නේ ටිකෙන් ටික ඒක සකස් වෙන්නට ඕනේ. ජලය යට හැදෙන නෙළුම් කැකුල ක්‍රමානුකූලව ටිකෙන් ටික මෝරලා සකස් වෙලා උඩට මතුවෙනවා. ඒ උඩට මතුවෙච්ච නෙළුම් පොහොට්ටුව ඊළඟට නෙළුම් මලක් බවට පිපිලා බොහොම සුවඳවත් වෙච්ච වර්ණවත් වෙච්ච නෙළුම් මලක් බවට පරිවර්තනය වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතේ ඊටාම කුඩාවට මේ ಗುಣධර්ම මත පිහිටලා ආපස්සට යන්නේ නැතුව පිරිහෙන්නේ නැතුව ටිකෙන් ටික මේ ಗುಣධර්ම මත වැඩෙන කෙනෙක් අර සම්පූර්ණයෙන්ම Tamanගේ සිත අකුසලයෙන් මිදිලා සම්පූර්ණයෙන්ම දමණය වෙච්ච උසස් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. අර කුළුමීමෙක් සම්පූර්ණයෙන්ම කීකරු සතෙක් බවට පත් වෙනවා වගේ. ඒ වගේම අඳුරේ හිටිය කෙනෙක් ආලෝකයට ගමන් කළා වගේ. එහෙම වෙනකොට ජීවිතේ අර්ථ සම්පන්න, ගුණ සම්පන්න ජීවිතයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. එහෙම ජීවිතයක් තමයි සැනසෙල්ල ඇති උතුම් ජීවිතයක් බවට පත් වෙන්නේ. ඒ උත්තරීතර වටිනා ජීවිත බවට පත් වෙන්නට හැමදෙනාගේම සිත් සතන් තුල ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ උත්තරීතර ධර්මය අනුගමනය කරන්නට ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥාවන් පහළ වේවා. ඒ ධර්ම මාර්ගයේ තුලින් උතුම් වූ සැනසෙල්ල නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අද මේ පින්වත් පිරිස මේ වටිනා ධර්ම දානමේ පින්කම සිද්ධ කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් උතුම් කුසල ධර්මයන් පින් කැමැති සියලු දෙවියෝද සතුටින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම පින්නතුනි අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරමින් විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ආර් සෝමසිරි මහත්මයා සහ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී මානෙල් ජයකොඩි මහත්මනිය දූ දරුවන් සහ නෑදෑ හිත මිත්‍ර පිරිස පරලෝ සැපත් වුණා වූ ඥාතීන් සිහිපත් කරලා පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ආර්.ඩී. අමාරිස් මහත්මාණන්, ඒ පියතුමාණන් සහ ඒ එන්සා මෑණියන්, ජී.ඩී. එමානිස් මහත්මයා, ආර්.ඩී. මැන්චා මෑණියන් සහ ගුරු පියවරුන් සහ ගුරු මෑණිවරුන්, සහෝදර සහෝදරියන් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. වගේම සෙත් ප්‍රාර්ථනා කරමින් දීර්ඝායුෂ නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. දෙමව්පියන්ටත් දූ දරුවන්ටත් සියලු නෑදෑ හිත මිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රවණේ සඳහා සහභාගී වෙච්ච මේ සෑම සියලු දෙනාටමත් ඒ වගේම අපවත් වී වදාළ මොරතිහේ ශ්‍රී ජිනරතන නායක ස්වාමීන් වහන්සේට, ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේට, පානුදරේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීමටත්, සම්බෝධි විහාරාධිපති පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ උතුම් කුසලානිසංස බලයෙන් ඒ පරලෝසපත් වුණු සියලු දෙනාට සුගතිය සැලසේවා
ශාන්තිය වේවා උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. දායකත්වයේ දරණ පින්වත් හැම දෙනාටමත් මේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලෝකවාසී සෑම සියලු දෙනාටමත් නිදුක් බව වේවා නිරෝගී සැප වේවා සියලු ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා